समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखतं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්ස දානං සීලං ච භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච්චා පචායන්ති දේශනා සුති දිට්ඨිජු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ඔබට මේ උතුම් ධර්ම දේශනාව තුළින් වටහා දීමට බලාපොරොත්තු වෙනවා බෞද්ධයන් වන සියලු දෙනා විසින්ම සිදු කරගත යුතු උදාරතර පුණ්‍ය කර්ම 10ක් පිළිබඳව. මේ පුණ්‍ය කර්ම 10 හඳුන්වනවා දස පුණ්‍ය ක්‍රියා. එහෙම නැත්නම් දස පින් කිරියවත් කියන නමින්. මොනෝද මේ පින්කම් 10? දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින් දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්මයේ දේශනා කිරීම, ධර්මයේ ශ්‍රවණය කිරීම හා නිවැරදි දෘෂ්ටියක පිහිටා කටයුතු කිරීම. දෘෂ්ටියක් කියන්නේ දැක්මක පිහිටා කටයුතු කිරීම. මේ පින්කම් 10 අපි සියලු දෙනා විසින්ම මේ ලබාගත් උතුම් මිනිසත් භවය තුල අනිවාර්යෙන් සිදු කරගත යුතුයි. භවයකට හිමිකම් කියන අපි ඒ භවය සැපවත් කරගන්න, ඒ වගේම අපේ පරම අදිෂ්ඨානය වන නිර්වාණය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන උදාරතර පුණ්‍ය කර්ම 10ක් ලෙස මේ පින්කම් 10 සඳහන් කරන්න පුළුවන්. පළමු පින්කම තමයි දන් දීම. නිතර දෙවේලේ අපි අහන, අපි කරන දෙයක් තමයි දානය කියන්නේ. තමන් සතු දෙයක් අන් අයට පරිත්‍යාගශීලී චේතනාවෙන් දන් දීම මෙහිදී අපේක්ෂා කරනවා. එය හඳුන්වනවා ආමිස දානය කියලා. තමන් සතු විවිධ භවභෝග, ධන ධාන්‍ය, මිල මුදල් මේවා දන් දීම. ඒ වගේම දානය දුගී මගී යාචකාදීන්ට දෙන්න පුළුවන්, අසරණ අයට දෙන්න පුළුවන්, ඒ වගේම දුසිල්වතුන්ට දෙන්න පුළුවන්, සිල්වතුන්ට දෙන්න පුළුවන්, සෝවාන් සකදාගාමි අනාගාමි රහත් උතුමන්ට දෙන්න පුළුවන්, පසේ බුදුන් වහන්සේට දෙන්න පුළුවන්, ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන්. එහෙනම් පින්වතුනි, අපි පූජා කරන දානයේ වැටිම ආනිසංසයක් තියෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවේ. ඉන් පස්සේ පුද්ගලික දාන,
පෙළගස්වල තියෙනවා ඒ ලැබෙන ආනිසංස ප්‍රමාණය අනුව. මේ ආමිස දාණය හැරුණාම අපිට පුළුවන් අභය දාණය දෙන්න. අභය කියන්නේ නිර්භයත්වය කෙනෙකුට දෙනවා කියන එකයි. විපතකට පත්වෙච්ච කෙනෙකුට සැපත ලබා දෙන එක. බියටපත් වූ කෙනෙකුට නිර්භයත්වය ලබා දෙන එක. ඒ නිසා ජීවිතය අහිමි වෙන්න තියෙන කෙනෙකුට මිනිසෙක් වෙන්න පුළුවන්, සතෙක් සිව්පාවෙක් වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාට ජීවිත දාණය දෙනවා නම් ඒක අභය දාණයයි. අභය දාණය දීම මොන තරම් කුසලයක් ලැබෙන පින්කමක්ද. මේ ලෝකේ අපි කවුරුත් ජීවත් වෙන්න ආසයි. අපි දඬුවමට බයයි, මරණයට බයයි. එහෙනම් තමන් උපමා කරගෙන සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ. හැම කෙනෙක් මිනිස්සු විතරක් නෙවෙයි, මේ ලෝකේ සෑම සත්වයෙක්ම පින්වතුනි දඬුවමටත් බයයි, මරණයටත් බයයි. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අත්තානං උපමං කତ୍වා. තමා උපමා කරගෙන නහනීයන ගහතේ, අනුන්ව ඝාතනය නොකරන්න, අනුන්ට හිංසා පීඩා නොකරන්න. මේ ලෝකේ කවුරුත් පින්වතුනි ජීවත් වෙන්න ආසයි. සබ්බේ සංජීවිතං පියං. ඒකයි මේ දේශනා කරන්නේ තමා උපමා කරගෙන අන් අයට වචනයෙන් හිංසා කරන්න එපා, දඬු මුගුරු වලින් හිංසා කරන්න එපා, කායික වශයෙන් හිංසා කරන්න එපා, ඔවුන්ව ඝාතනය කරන්න එපා. මොකද මම මගේ ජීවිතයට ආදරේ නම්, ආසනම්, ජීවත් වෙන්න කැමති නම් අනිත් සතත්, අනිත් මිනිස්සයත් මං වගේම ජීවත් වෙන්න දක්වන්නේ අප්‍රමාණ ආසාවක්. එහෙනම් කෙනෙකුට අභය දෙනවා මිස කෙනෙකුගේ ජීවිතේ අහිමි කරන්න එපා කියන එකයි බුද්ධ දේශනාවේ ඇතුළත් වන්නේ. ඒක මානව දයාව ගරු කරන ලෝකේ ඕන කෙනෙකුටම වැටහෙනවා. අනිත් එක්කෙනා මරලා දාලා, අනිත් එක්කෙනාගේ අයිතිවාසිකම් මුදුරාගෙන කෙනෙකුට කටයුතු කරන්න කිසිදු අයිතියක් නැහැ. හැම කෙනෙක්ම තම තමන්ගේ ජීවිතයට උපරිම වටිනාකමක් දීලා තියෙනවා. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ වටිනවා, අනිත් අයගේ ජීවිත වටින්නේ නැහැ කියලා පැත්තකට දාන්න, පසෙකට තල්ලු කරන්න, ඔව්ව ඝාතනය කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ පින්වතුනි. ඒ නිසා කෙනෙකුට ජීවත් වීමේ වරම ලබා දෙන එක අභය දානයයි. ධර්ම දානය කියලා කියන්නේ ධර්මය දෙන එකයි. නොමග ගිය කෙනෙකුට අවවාද අනුශාසනා කළ සුමග කියලා දෙනවා නම්, කෙනෙකුට වැරදි මග යනවා නම් ඒ වරද කියලා දීලා ඔහුව හරි මගට ගන්නව නම්, ලෝකයේ ඇත්ත දෙයින් කෙනෙක් දැනුවත් කරනවා නම්, ධර්මය කියා දීම කියන්නේ ඒකයි. ඒ නිසා ධර්මය දන්නේ නැතුව පින්වතුනි කෙනෙකුට සාර්ථක මෙලොව ජීවිතයක් හෝ සාර්ථක පරලොව ජීවිතයක් හෝ ඒ වගේම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමක් කළ නොහැකි. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්ම පුරලා අවබෝධ කරගත්ත නිර්මල ධර්මය, සත්‍ය ධර්මය අන් අයට කියලා දෙනවා නම්, ඔවුන් දැනුවත් කරනවා නම් ඊට වඩා කුසලයක් තවත් නැහැ පින්වතුනි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදවා ධර්ම දානය ජය ගන්නවා කියලා කියන්නේ අන්න ඒකයි. ඒ නිසා හැම දානයකටම වඩා ධර්ම දානය උතුම්. මෙන්න මේ පිළිබඳව හිතලා බලලා කටයුතු කරන්න ඕන පින්වතුනි. ඒ නිසා
මේ දාණය අපට කරන්න පුළුවන්. දන් දීම. ආමිසව දන් දෙන්න පුළුවන්. අභය දාණය දෙන්න පුළුවන්. ධර්ම දාණය දෙන්න පුළුවන්. හිතන්න එපා. ස්වාමීන් වහන්සේලා විතරයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා අපට මේ ධර්ම දානය කරන්න බෑ කියලා. නෑ. ඕනෑම කෙනෙකුට ධර්ම දානය කරන්න පුළුවන්. Tamanට පුළුවන් හොඳ නරක වටහා දෙන්න මං ඒකයි කිව්වේ. නොමග ගිය කෙනෙක් සුමගට ගන්න. ඊළඟට බණ පොත් ගෙනිහින් දෙන්න. ධර්මයේ ලියන්න. බණ පොත් මුද්‍රණය කරවන්න. කොයිතරම් ධර්ම දානයට සම්බන්ධ කටයුතු තියෙනවද? ඒ නිසා පින්වතුනි මේ දාණය අපේ ජීවිත කාලය තුලදී සිදු කරගත යුතුයි. 2. සිල් රැකීමයි. අපි විසින් කළ යුතු දෙවැනි උදාරතර පුණ්‍ය කර්මය සිල් රකින්න එක. දන් දීමෙන් සිද්ධ වෙන්නේ සියලු අර්ථ සිද්ධි. දානං සබ්බත් සාධකං. දන් දීම දෙව්ලොවට බඳින ඉනිමකක් වාගේ. ඒ කියන්නේ සුගතිය උදා වෙනවා. දානං සග්ගස්ස සෝපානං. ඒ නිසා පින්වතුනි ඒ ආමිෂ දානය, අභය දානය, ධර්ම දානය තුලින් ඔබට වැටහෙනවා ඇති පුද්ගලයෙකුගේ ලෞකික ජීවිතයත්, පුද්ගලයෙකුගේ ජීවත් වීමේ අයිතියත්, පුද්ගලයෙකුට ලෝකෝත්තර කෙලෙස් නසා නිවනින් සැනසෙන්නටත් මේ දාණය කෙතරම් පිටිවහලක්ද කියා. එහෙනම් දන් දීමෙන් ආරම්භ කළා එතනින් නතර නොවි අපිට යන්න පුළුවන් සිල් රැකීමට. සීලය මූලික වශයෙන් අපි නිතර කියලා දෙනවා කය වචන සංවර කර ගැනීමයි. කාය වාචානං සමෝදානං සීලං. කය වචන දෙක සංවර කරගන්න එක. ඒක සීලයේ ප්‍රාථමික අවස්ථාව. ඊළඟට තියෙනවා සීලයේ වර්ධනය වූ අවස්ථාව තමයි සිත සංවර කරගෙන සිත තුළ ගුණ ධර්ම ක්‍රියාත්මක කරන එක. එතකොට සීලය නැතුව, සිල් රකින්න නැතුව පින්නතුනි අපට නිර්වාණයට යන්න බෑ. ඒ නිසා නිර්වාණයට යන්න නම් සීලය අත්‍යවශ්‍යයි. පුද්ගලයා තුල බාහිර කායික වාචසික සංවරකමකින් තොරව ආධ්‍යාත්මික සංවරකමක්, ආධ්‍යාත්මික හැදියාවක් ඇති කරගන්න බෑනේ පින්වතුනි. ඒ නිසා බාහිර සංවරකම ඇති කරගෙන ඉන් පසුව තමයි අපි ආධ්‍යාත්මික සංවරකමට යන්නේ. ඒ නිසා පින්වතුනි බාහිර සංවරකම සඳහා කය වචනය සංවර කරගන්න. ඊළඟට යන්න ආධ්‍යාත්මික සංවරකමට. එතකොට සීලයේ මේ පියවර දෙකම තියෙනවා. ඉස්සෙල්ල කය හෝ වචනය සංවර කරගෙන ඉන් පසුව ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනය කරගන්නවා. ඒ නිසා අපි පෙන්වා දීලා තියෙනවා සෑම මොහොතකම වගේ හැම ශික්ෂාවකම කොටස් දෙකක් ඇතුළත් බව. පළවෙනි කොටස තමයි වාරිත්‍ර සීලය. ඒ කියන්නේ වරදකින් වැළකීම. දෙවැනි කොටස කියලා කියන්නේ චාරිත්‍ර සීලය. ඒ කියන්නේ ආධ්‍යාත්මී ගුණධර්ම ඇති කර ගැනීම. උදාහරණ වශයෙන් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වුණා. ඒක විරතිය. ඒක වාරිත්‍රය. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ගුණධර්ම ඇති කරගන්නෝ ආධ්‍යාත්මයේ ප්‍රාණඝාතයට එරෙහිව යන ගුණධර්ම. මෛත්‍රිය, කරුණාව, දයාව, මේ වගේ ගුණධර්ම ඇති කර ගැනීම චාරිත්‍රයයි. ඒ නිසා හැම ශික්ෂාවකින්ම බලාපොරොත්තු වන්නේ අන්න ඒ දෙයන්සය වර්ධනය කරන එක. මොකද්ද දෙයන්සය? එකක් වාරිත්‍රය, අනෙක චාරිත්‍රය. සීලය පංචශීලයෙන් පටන් ගත්තාම පංචශීලය ඒක
නිත්‍ය සීලයයි එදිනෙදා ආරක්ෂා කරන්න ඕන මානව හිමිකම් සුරැකෙන සීලයයි ගුණධර්ම පුද්ගලයා තුළ වර්ධනය වන සීලය පන්සිල් රකින සමාජයක් නිර්මාණය වුණොත් මේ සමාජයේ කිසි වරදක් නැහැ. මේ සමාජයට නීතියක් අවශ්‍ය නැහැ. නීතිය අවශ්‍ය වෙලා තියෙන්නේ පන්සිල් කඩ කරන නිසායි. පන්සිල් සුරකින සමාජය යුක්තිගරුකයි, සාධාරණයි, සාමකාමී, වරප්‍රසාද සහිතයි පින්වතුනි. ඊළඟට පංචශීලයේ ඉඳලා අපිට පොහොය දවසට අෂ්ටාංග සීලයට, දස සීලයට, එහෙම නැත්නම් ආජීව අෂ්ටමක සීලයට ගමන් කරන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලාට සාමණේරයන් වහන්සේලාට සාමණේර දස සීලයකුත්, උපසපන් භික්ෂුවකට ශික්ෂා 227කුත් ඇතුළත් වෙනවා. ඒ නිසා පින්වතුනි, මේ සීලය ආරක්ෂා කරමින් තම බාහිර සංවරකමත් ආධ්‍යාත්මික සංවරකමත් ගොඩනගා ගන්නව නම් එය සමාජයක් සුරක්ෂිත කරන්නත් ලෝකෝත්තර නිවන් මඟ හෙලි පෙහෙලි කරගන්නත් ප්‍රබල සාධකයක් බවට පත්වන බව ඔබ වටහා ගන්න ඕන පින්වතුනි. තුන්වෙනි පින්කම තමයි භාවනා කිරීම. භාවනාව යනු සිත වැඩීමයි, සිත දියුණු කිරීමයි. භාවනා කිරීමට පෙර අපි ඉරියව්වක් සකස් කරගන්න ඕන. ඊළඟට සිත එකඟ කරගන්න ඕන. එකඟ කරගත් සිත තමයි භාවනා අරමුණක් ලබාගෙන සිත දියුණු කරගන්න ඕන. මේ භාවනා අරමුණු වලට තමයි අපි කියන්නේ උපදෙස් වලට කමඨහන, කර්මස්ථාන කියලා. එහෙනම් තම තමන්ගේ චරිතය කුමක්ද කියලා දැනගෙන ඒ චරිතයට ගැළපෙන භාවනාවක් අපි අපේ ජීවිතයට ලං කරගත්තොත් පින්වතුනි, මේක ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නෑ. සියලු දෙනාටම ශාන්තිය උදා කිරීමට සමත්, සියලු දෙනාගේ සිත එකඟ කොට දියුණු කිරීමට සමත්, සිතේ වික්ෂිප්ත බව, සිත තුල පවත්නා විසිරෙන ස්වභාවය, සිත තුල පවත්නා පීඩාකාරී ස්වභාවය, සිත තුල පවත්නා නොසන්සුන් ස්වභාවය, පුද්ගලයා මානසික අසීරුතාවයකට පත්වීම වැනි බොහෝ දේ නැති කරගෙන සමාධිගත සිතකින්, නිවැරදි සිතකින්, සැනසීම් සහගත සිතකින්, ප්‍රශ්න අඩු සිතකින්, සතුටු සහගත සිතකින් එදිනෙදා ජීවිතය ගත කරන්නට ඔබට ශක්තිය ලැබෙනවා භාවනාවෙන්. ඒ නිසා අපේ අධ්‍යාපනයේ ලබන පාසල් යන දරුවන්ටත් උදෑසන කාලේ තමා අලුයම නැගිට වෙලාවේ පොඩි වෙලාවක් මෛත්‍රී භාවනාව හෝ ආනාපාන සති භාවනාව කරලා දවසේ වැඩ පටන් ගන්නව නම් වැඩිහිටි ඔබටත් ගිහි පැවිදි සැමටත් පුදුම මානසික සහනයකින්, පුදුම සැනසීමකින් එදා දවස ගත කරන්න පුළුවන් වේ. කලබලකාරී අවිවේකී ජීවිතයක නිරත වෙලා ඉන්න ඔබ සැනසීමක් ලබන්නට තියෙන මඟ තමයි භාවනාව. දවස අවසන් වුණාම රාත්‍රී නිින්දට යද්දී ඇඳේ හාන්සි වෙලා හරි කමක් නෑ. මොහොතක් මෛත්‍රී භාවනාව වඩන්න. මෛත්‍රී භාවනාව වඩලා නිින්දට යන්න. සුවසේ නිදාගෙන, කරදරයක් නැතුව හොඳ ඉරියව්වක නිදාගෙන, නරක හීන දකින් නැති නිින්දකට අවතීර්ණ වෙලා හෙට උදෑසන සුවසේ පිබිදෙන්නට පුළුවන් වාසනාවක් ලැබෙනවා මේ මෛත්‍රී භාවනාවෙන්. ඒ නිසා භාවනාවත් අපේ ජීවිතයට එකතු කරගත යුතුම අනිවාර්ය පින්කමක් හැටියට ඔබ සිහියට ගන්න පින්වතුනි. ඒක අපට අත්‍යවශ්‍යයි.
ගිහි පැවිදි අපි කාටත් ඕන දෙයක්. පැය ගණන් දින ගණන් භාවනා කරන එක නෙවෙයි මාමී කියන්නේ. එහෙමත් කරන්න ඕන අපි නිවන් දැකීම සඳහා එදිනෙදා ජීවිතය වාසනාවන්ත සැපවත් එකක් බවට පත් කරගන්න අලුයම් කාලේ අඩු ගානේ විනාඩි 5ක් රාත්‍රී නිින්දට යාමට පෙර විනාඩි 5ක් භාවනාවේ නිරත වන්නේ නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය වඩාත් වාසනාවන්ත වෙනවාට කිසිදු සැකයක් නැහැ. හතරවෙනි පින්කම තමයි පින්වතුනි පින් දීම. පින් දෙන්නේ කාටද? අන් අයට. පින් දුන්නාම කාටද පින් ගන්න පුළුවන්? පින් ගන්න පුළුවන් පින්වතුනි දේවලෝක ඉපදුනොත් දේවලෝක 6ක් තියෙනවා. ඒ දේවලෝකික ඉපදුනහම පින් ගන්න පුළුවන්. දෙවිවරු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය කියලා ඉන්නවා. ඒ වගේම මිනිසෙක් වෙලා ඉපදුනොත් පින් ගන්න බෑ. තිරිසනෙක් වෙලා ඉපදුනත් පින් ගන්න බෑ. නිරයේ ඉපදුනත් පින් ගන්න බෑ. අසුර ලෝක ඉපදුනත් පින් ගන්න බෑ. පින්වතුනි පින් ගන්න පුළුවන් പ്രേත ලෝකේ ඉපදිනු එක් പ്രേත කොටසකට විතරයි. ඒ පරදත්තූපජීවී. අපි පින් දෙනකොට අනේ අපේ පින ගන්න එක නෑ ඒ නිසා පින් දීලා වැඩක් නෑ කියන මානසිකත්වය ඇති කරගන්න එපා. පින් දෙන එක ඥාතීන්ට අපේ යුතුයකමක්. ඒ අය පින් ගන්නවාද නැද්ද කියන එක ඒ අයගේ කාර්යයක්. ඒ නිසා පින් ගන්නවාද පින් නොගන්නවාද අපට අදාළ නැහැ. අපි පින් දීම කරන්න ඕන. පින් දීමෙන් පින් අඩුවනවාද? එහෙමත් හිතෙන්න පුළුවන්. Taman සතු පින අන් අයට දුන්නාම අඩු වෙයිද? හොඳට හිතට ගන්න. පින් දීම පින්කමක්. ඒ නිසා පින් දුන්නාම තව තවත් පින් වැඩි වෙනවා. එක පොල් තෙල් පහනක් දැල්වලා ඒ පොල් තෙල් පහනෙන් තව පහනක් පත්තු කළාම පින්වතුනි මුල් පහනේ ආලෝකය අඩු වෙයිද? නැහැ. තව පහනක් පත්තු කළාම එතන ආලෝකය තව වැඩි වුණා. තව පහන් 10ක්, තව පහන් 100ක්, තව පහන් 1000ක් පත්තු කළා. මුල් පහනේ ආලෝකය අඩු වෙන්නේ නැහැ. ඒ පලාතම තව තවත් ආලෝකමත් වුණා. අන්න ඒ වාගේ අපි පින් දුන්නා කියලා අපි පින අඩු වෙන්නේ නැහැ. පින් දීම පින්කමක් නිසා පින වැඩි වෙනවා. ඒ නිසා පින් දෙන්න නම් අපි සතුව පින් තියෙන්න ඕන. පින් තියෙන්න නම් දාන සීල භාවනා අර පෙර පින්කම් අපි සිද්ධ කරගන්න ඕන. ඒක තමයි මේ පින්කම් තුන මුලින්ම තියෙන්නේ. දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න. මේන් ලැබෙන පින අපට පින් දීමකට යොදා ගන්න පුළුවන්. පස්වෙනි පින්කම තමයි පින් අනුමෝදන් වීම. පින් දෙනවා වගේම පින් අනුමෝදන් වීමත් අපි විසින් සිද්ධ කළ යුතුයි. පින් අනුමෝදන් වීමත් පින්කම. කවුරු හරි ඔබ ළඟට ඇවිල්ලා කියනවා පින්වතුනි මම අහවල් මහා පින්කම කළා. 8 මහා පින්කම් අතුරෙන් මෙන්න මේ පින්කම් කළා. මම දඹදිව ගියා. මම රුවන්වැලි සෑ වඳින්න ගියා. මං අහවල් භාවනා වැඩසටහනට සම්බන්ධ වුණා. මම ලොකු පින්කම් කරගත්තා. මේ පින ඔයත් අනුමෝදන් වෙන්න කියලා කෙනෙකුට කිව්වහම ඒ අනුව සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි පින් අනුමෝදන් වීමත් පින්කම. බලන්න පින්කම් කරගන්න කොච්චර අවස්ථාව අපිට තියෙනවද? 6 වෙනි පින්කම තමයි වතාවත් කිරීම. පින්වතුනි තමන් සීලයක් ආරක්ෂා කරනවා නම් මේ සීලය සම්පූර්ණ වෙන්න අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය වෙනෝ ඒකට අදාළව වතාවත් කිරීම. වත්තං නපරිපූරෙන්තෝ නසීලං පරිපූර්ණති. වත් පිළිවෙත් ඇති සීලය තමයි සම්පූර්ණ. වත් පිළිවෙත් නැති සීලය සම්පූර්ණ නැහැ. ඒ නිසා සීලය ආරක්ෂා කරන ගමන් පින්වතුනි අපි පිළිවෙත් පිරීමත් කරන්න ඕන. දැන් බලන්න
ඔබේ ගේ දොර ඒ අවශ්‍ය කරන පිරිසිදු කිරීම අවශ්‍ය කරන දේවල් ටික කරගන්නවා. ඒක අවශ්‍යයි. එතනින් නතර වෙන්නේ නැතුව පින්වතුනි අපි මොකද්ද කරන්න ඕන? අපි කල යුතුයි පින්වතුනි අපේ ජීවිතය තුළ දැන් අපි හිතමු පන්සලට ගියා නම් පන්සලේ නිකම්ම තමන්ගේ මල් ටික තියලා වැඳලෙන්නේ නැතුව බෝධි මළුව අමදින්න, චෛත්‍ය මළුව අමදින්න, විහාරගේ අමදින්න, ඒ වගේම අපට පුළුවන් පින්වතුනි මල් ආසන සුද්ධ පවිත්‍ර කරන්න, ඒ වගේම පහන් තියෙනේම පිරිසිදු කරලා තියන්න, ඒ වගේම හඳුන් කూరు භාජනේ පිරිසිදු කරලා තියන්න. එදිනෙදා නැත්තම් ඔය ඒක අපිරිසිදුව තියෙද්දි ඒකම ගිහිල්ලා හඳුන් කూరు ටික ගහන එක නෙමෙයි කරන්න ඕන. කරන්න ඕන ඒ භාජනය පිරිසිදු කරලා හඳුන් කూరు ටික එතන ගහන එකයි. ඊළඟට බුද්ධ පූජාව තියෙනවා නම් අයින් කරන්න, පූජා කළා ඉවර නම් ඊළඟට පින්වතුනි මේ තැන් වල තියෙන අපිලිවලට තියෙන දේවල් පිළිවෙලට සකස් කරන්න. මෙවැනි දේවල් අපට පුළුවන් විහාරස්ථානයට ගියාම කරන්න. ඒ නිසා එතනදී ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව එතනදී මේකත් පින්කමක් නේද කියලා හිතලා මම පූජා කරපු මල් ටිකම වෙන්න ඕන නෑ. කවුරු හරි පූජා කරපු මල් තියෙනවා නම් පරමල් තියෙනවා නම් ඒ පරමල් එතනින් ඉවත් කරලා අපිට පුළුවන් අන්න යහපත සිද්ධ කරන්න. හොඳ දෙයකට අපේ ජීවිතය අවතීර්ණ කරන්න පුළුවන්. ඒක තමයි පින්කම. එතන තියෙන්න ඕන පරාර්ථකාමී හැඟීමක්. ඒ හැඟීම මුල් කරගෙන තමයි අපි මේ පුණ්‍ය කර්ම සිදු කරන්නට කටයුතු කරන්නේ. ඒ වගේම පින්වතුනි වතාවත් කළාම එතකොට සීලය අංග සම්පූර්ණ වෙනවා. සීලයට දෙන රුකුලක් තමයි වතාවත් කරන එක. ඒකට දෙන ශක්තිය. ඊළඟට බලන්න 7 වෙනි පින්කම තමයි පින්වතුනි පිදිය යුත්තන් පුදන එක. පිදිය පත්තානුමෝදනා වෙය්‍යාවච්ච අපචායන අපචාය පිදිය යුත්තන් පුදන. පින්වතුනි වැඩිහිටියෝ කියලා පිරිසක් ඉන්නවනේ නේ. ගුණවතුන් ඉන්නවා, සිල්වතුන් ඉන්නවා, වැඩිහිටියන් ඉන්නවා. දැන් වයසින් වැඩිහිටියන් පුදන ගමන ගුණයෙන් වැඩිහිටියනුත් ඉන්නවනේ. තමන්ගේ ගුරු දෙමාපිය, ඒ වගේම තමන්ගේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා මේ පිදිය යුත්තන්. දැන් අපි ගරු කළ යුතු පිදිය යුතු අය හොඳින් තේරුම් ගන්න ඕන. මේ ගරු කළ යුතු පිදිය යුතු පිරිස තේරුම් අරගෙන ඒ අයට දක්වන ගෞරව, ඒ අයට දක්වන සැලකිලි සත්කාර සම්මාන සිද්ධ කරන්නට අපි ක්‍රියාත්මක වෙන්න ඕන. සමහර වෙලාවට අපි වැඩිහිටියෙක් දැක්කට කිසි සැලකිල්ලක් නැහැ. දැක්කහම යටහත් පහත් බවක්, ඒ වගේම Tamanට වඩා වැඩිමල් නම් නැකිටලා ආචාර කිරීමක්. මේක හිතන්න එපා නෝන්චල්කමක් හැටියට. මේක Tamanගේ තියෙන සුවිශේෂී ගුණයක් විදහා දැක්වීමක්. ඒ තැනට සුදුසු විදියට කටයුතු කරන එක. ගුරුවරයෙක් දුටු විට හුනස්නේ නැගී සිටීම, හිටපු ආසනයේ නැගී සිටින බලන්න. එතකොට දකින ගුරුවරයා තුලත් ඔබ පිළිබඳව ඇතිවන ආකල්පයත්, ඒ ක්‍රියාව දකින වෙන කෙනෙක් තුල ඔබ කෙරෙහි ඇතිවන ආකල්පයත් මොනතරම් පරිවර්තනයකට පුද්ගලයා වෙනසකට ලක් කරන්න සමත්ද? අන්න ඒකයි මෙතන කියන්නේ පින්වතුනි. අප්‍රමාණ අපට පුළුවන් වෙනවා මේ කටයුත්තට සම්බන්ධ වුණොත් පින්වතුනි ඊටම හොඳ කෙනෙක් බවට පරිවර්තනය වෙන්න. අපි දන්න ඕනේ දැන් මංගල සූත්‍රයේ කියනවා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක්. ඇයි? පිදීමට සුදුසු පුද්ගලයෝ ඉන්නේ. පිදීමට සුදුසු පුද්ගලයන් පුදනව නම් පින්වතුනි අන්න එතන එය මංගල කාරණයක්. ඒ උසස් ලක්ෂණයක් කෙනෙකුගේ. එතකොට Tamanට
එක පැත්තකින් පිං අනික් පැත්තෙන් අර පූජාවට භාජනීය වෙන කෙනා පිදීමට ලක්වන කෙනා තුල ඔබ කෙරෙහි ඇති වෙන්නේ සුභවාදී යහපත් ආකල්පයක්. අනේ මේ මිනිස්සයා මේ ශිෂ්‍යයා කොයිතරම් හොඳද? මේ දරුවා මේ දායකයා කොයිතරම් හොඳද? මේ අසල්වාසී දරුවා කොච්චර හොඳද? බලන්න මේ ආකල්පය ගොඩ නැගෙනවා. වගේම ඔබ දිහා බලාගෙන ඉන්න අයත් ඔබ කෙරෙහි ඇති කරගන්නවා යහපත් සුභවාදී ආකල්පයක්. එහෙනම් කොයිතරම් වටින දෙයක්ද පිදිය යුත්තන් පිදීම. ඊළඟට පින්වතුනි තියෙනවා ධර්මයේ දේශනා කිරීම. ධර්මයේ දේශනා කරනවා කියලා කියන්නේ මා මුලිනුත් මතක් කළා ධර්මය කියලා දෙන එක. නොමග ගිය අය සුමගට ගන්න එක. කොච්චර වටිනවද? වරදක් කරන කෙනෙකුට දයාවෙන් කරුණාවෙන් ඒ වරද කියලා දෙන එක. හැබැයි සුදුසු වෙලාව සුදුසු තැන බලන්න ඕන. සමහර වෙලාවට හොඳ දේවල් තියෙනවා. හොඳ දෙයක් වුණත් කියන්න සුදුසු වෙලාව නෙමෙයි නම් ඒක කියන්න යන්න එපා. මෙතනදී බුද්ධිමත් වෙන්න ඕන. දැන් අපි හිතනවා කෙනෙක් සභාවක කතා කරනවා. කතා කරනකොට වරදක් සිද්ධ වෙනවා ඒ කතාවේදී. එතනදිම නැගිටලා කියනවද ඔයාගේ කතාව නතර කරන්න? ඔයා ඔය විදියට කිව්ව එක වැරදි කියලා නෑ. ඔය කතාව අවසන් වුණාට පස්සේ අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න හුදකලාව. ඒක තමයි යාළුකම. ඒක තමයි බුද්ධිමත්කම. ඒක තමයි හිතවත්කම. ඒක තමයි අසල්වාසීකම. එතන තමයි මෛත්‍රිය කරුණාව තියෙන්නේ. තමන් එතන කැපී පේන්න නෙවෙයි. තමන් එතන විශේෂයක් කරන ක්‍රියාවක් හැටියට නෙවෙයි. අර පුද්ගලයාට දයාවෙන් කරුණාවෙන් ඕන එක කියලා දෙන්න. ඒ නිසා කෙනෙකුගේ අඩුපාඩුවක් කෙනෙකුගේ වරදක් වුණත් කියලා දෙන වෙලාවක් කියලා දෙන ක්‍රමයක් තියෙන්න ඕන. ඒ නිසා හැම තැනදීම දැක්ක තැන වැරදි හදන්න ගියොත් තමන් තනිකරම වැරදිකාරයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේක දකින කෙනාගේ වැරදි හදන්න නෙවෙයි. එතකොට බැනුම් අහන්න ගුටි කන්න වෙනවා. එහෙම කරන්න ගියොත් එහෙම නෙමෙයි වෙන්න ඕන. තමන්ගේ හිතවත් තමන් දන්න කියන තමන්ගේ කල්යාණ මිත්‍රයා එහෙම නැත්නම් තමන්ගේ අසල්වාසය එයාගේ ස්වභාවය අනුව බලලා තමයි බුද්ධිමත්ව මේ කාරණාව කියලා දෙන්න ඕන. ඒක තමයි පින්නොතුනි හරි වැරදි දෙක හොඳින් වටහලා දීම ධර්මය කියා දීමක්. දැන් නොමග යන කෙනෙකුට ඒ නොමග ඇති ආදීනව කියලා දීලා සුමග පෙන්වලා යහපත් මග පිටක් කරන්න පුළුවන් නම් මොන්න තරම් උසස් ක්‍රියාවක්ද පින්වතුනි. ඊට අමතරව අපට පුළුවන් කෙනෙකුට යුතුයකම් පැත්ත කියලා දෙන්න. අම්මට තාත්තට සලකන, ගුරුවරු වැඩිහිටියන්ට සලකන මේ වගේ දේවල් ටිකක් අපට පුළුවන්නේ දරුවන්ට අනුකම්පාවෙන් කියලා කරලා දෙන්න. සුදුසු විදියට දුවේ පුතේ කියලා ආදරෙන් ආමන්ත්‍රණය කරලා ධර්මයේ කියා දීමක් මේ. ඊට අමතරව ලෝකෝත්තර නිවන් මාර්ගට අවශ්‍ය කරන ධර්මයේ කියා දීමත් අපි කරන්න ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පින්වතුනි පළවෙනි රහත් 69ට මොකද්ද ප්‍රකාශ කළේ? චරත බික්කවේ චාරිකං. මහණෙනි චාරිකා කරන්න. බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ ජනතාවගේ හිත පිණිස සැප පිණිස. ලෝකානුකම්පාය ලෝකයාට අනුකම්පාවයි. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. අර්ථය පිණිස හිත පිණිස වැඩ පිණිස කටයුතු කරන්න. දේසේත බික්කවේ ධම්මං. ධර්මයේ දේශනා කරන්න. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං. මුල පිරිසිදු, මැද පිරිසිදු, අග පිරිසිදු ධර්මයේ දේශනා කරන්න. බලන්න කොයි තරම්නම් පින්වතුනි මේ ධර්මයට පුද්ගලයා යොමු කරන්නට භික්ෂූන්ට අවවාද අනුශාසනා කළාද? එහෙනම්
භික්ෂූන්ට අවවාද අනුශාසනා කරන්නේ දහම් දෙසන්න. ධර්ම දේශනාව මොන තරම් විශාලතම පුණ්‍ය කර්මයක්ද. එහෙනම් ඔබත් මේකෙන් ආදර්ශය ලැබලා තමයි ධර්මය දේශනා කිරීම කරන්න ඕන. මේකේ මුල මැද අග තුන් තන්හි හොඳ පිරිසිදු කල්යාණ වූ දහමක් තමයි මේ දේශනා කරන්න කියලා කියන්නේ. ඒකනේ කියන්නේ හැම දානයකටම වඩා ධර්ම දානය උතුම් කියලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. හැම දානයකටම වඩා ධර්ම දානය උතුම්. දැන් බලන්න පින්නතුනි, භික්ෂූන් නැත්තන් පැවිදි අය ගිහියන් සඳහා ඉෂ්ට කරන්න ඕන යුතුයකම් 6ක් බුදුහාමුදුරෝ දේශනා කරා. මේ යුතුයකම් 6 අතරේ සඳහන් වෙනවා පින්නතුනි, කරෝත ධම්ම දානේන තේසං පච්චූපකාරකං. ගිහියෝ පැවිද්දන්ට ආමිෂ දානෙන් සංග්‍රහ කරනකොට, ආමිෂයෙන් සංග්‍රහ කරනකොට, ඒ කියන්නේ ආහාර පාන චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයෙන් සංග්‍රහ කරනකොට පැවිද්දා මොකද කරන්න ඕන? කරෝත ධම්ම දානේන, ධර්ම දානයෙන් සංග්‍රහ කරන්න ඕන. කාටද? ගිහි පින්වතුන්ට. තේ සම්පච්චූපකාරකම්, ප්‍රත්‍යුපකාර වශයෙන්. එහෙනම් අපට පැහැදිලි, ධර්ම දානය උතුම් පුණ්‍ය කර්මයක් වගේම පුද්ගලයා ලෝකෝත්තර නිවන් මගට අවතීර්ණ කිරීම. එහෙනම් කෙනෙකුට නිවන් මගට අවතීර්ණ කරවන්න පුළුවන් නම් මොන තරම් උසස් ක්‍රියාවක්ද කියන එක ඔබට පැහැදිලි. 9 වෙනි පුණ්‍ය කර්මය තමයි පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කරන එක. ධර්මය දේශනා කරන එකත් ධර්මයේ ශ්‍රවණය කිරීමත්. දැන් අපි ධර්මය දේශනා කරනවා වගේම ධර්මයේ ශ්‍රවණයත් කරනවා. දැන් ඔබත් එහෙම වෙන්න ඕන. ඔබ ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම ඔබ ධර්මය අනුන්ට කියලා දෙන්නත් ඕන. අන්න ඒකයි. දැන් අපි ධර්මයේ කියලා දෙනවා වගේම අපි ධර්මයේ ශ්‍රවණය කරනවා. එතකොටනේ නොඇසූ දේවල් අපට දැනගන්න පුළුවන් වෙන්නේ. ඇසූ දේවල් අපෙන් වැඩි දියුණු වෙන්නේ. සිත හොඳින් සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්නතුනි, බණ අහන්න ඕන, බණ පොත් කියවන්න ඕන, ඒ වගේම බණ අනුන්ට කියලා දෙන්න ඕන. මේ සියල්ල එකතු වුණු තැන තමයි සැබෑ මනුෂ්‍යත්වයේ නිර්මාණය වෙන්නේ. සැබෑ නිවන් මඟ හෙළිපෙහෙළි වෙන්නේ. දැන් බලන්න, බණ අහන එක කාලේන ධම්ම ශ්‍රවණං, සුදුසු කාලේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් පින්නතුනි, ඒක මොකද්ද? ඒක මංගල කාරණයක්. එහෙනම් සුදුසු වෙලාවේදී ධර්මයේ ශ්‍රවණය කරන්න. දැන් පින්නතුනි, අපි තුල ප්‍රඥාව වර්ධනය කර ගන්න නම් මේ ප්‍රඥාව වර්ධනය කිරීමේ කාර්ය සඳහා අත්‍යවශ්‍ය වූ කාරණයක් තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම. ධර්මයේ ශ්‍රවණයෙන් තොරව අපට නිවන් මඟ පසක් කරගන්න කිසිසේත්ම බෑ. ඒ නිසා නිවන් මඟ පසක් කර ගැනීමේ උදාරතර කාර්ය සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි පින්නතුනි ධර්මය ශ්‍රවණය කරන එක. එතකොට ධර්මයේ ශ්‍රවණය කරනකොට තමයි අපේ ධර්මඥානය වර්ධනය වෙන්නේ. අපි සියල්ල ඉබේට පහළ වේවා කියලා චේතනාවෙන් හිටියට කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ධර්මයේ ශ්‍රවණයටත් පුරුදු වෙන්න ඕන. නැත්තම් ශ්‍රවණය කරන්න කම්මැලි, හිතෙන්නේ නැහැ. පසුබසින ස්වභාවයක්, නිද්‍රාශීලී බවක්, අලසකමක් අපි තුල ඇති වෙන්නේ. අන්නේ අලස ස්වභාවය නැති කරගන්න බණ අහන්නත් පුරුද්දක් ඇති කරගන්න ඕන. දැන් සමහරව බණ පදයක් ජීවිතේට අහන්නේ නැහැ. ඒ නිසා බණ අහන්නත් පුරුද්දක් ඇති කරගත්තොත් තමයි ඒ බණ ඇසීමේ කලාව Tamanට දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට එක බණක් ඇහුවාම මොන තරම් ඒ තුලින් දැනුමක් වපසරියක් සකස් වෙනවද? ඊළඟට තව බණක් අහනවා අපි. මේක මුළු දවසේම බණ අහන එක නෙවෙයි මම කියන්නේ. ඔබට හැකි වෙලාවට හැකි පමණ බණ පදයක් ඇහුවොත් ඔබේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් ගොඩාක් ඔබට මග හරවා ගන්න පුළුවන් වෙනවා පින්නතුනි. එතකොට ලෞකික ජීවිතයේ සාර්ථකත්වය මේකෙන් සකස් වෙනවා. ලෝකෝත්තර දිවි පෙවෙතට අවශ්‍ය කරන පසුබිම එයින් සකස් කරගන්න පුළුවන්. එහෙනම් ධර්ම ශ්‍රවණයත් ඊටම වැදගත්. 10 වෙනි පින්කමේදී කියන්නේ නිවැරදි දෘෂ්ටියක පිහිටා කටයුතු කරන්න.
නිවැරදි දෘෂ්ටියක පිහිටා කටයුතු කරන්න පින්නතුනි. නිවැරදි දැක්මක් අපට තියෙනවා නම් අන්නේ නිවැරදි දැක්ම අපි තුල අපිව ඊට උසස් තැනකට ගෙනියනවා. අපි බොහෝ වෙලාවට පින්වතුනි වැරදි දෘෂ්ටිවල එල්බගෙන ඉන්නවා. වැරදි දෘෂ්ටිවල අපි එල්බගෙන සිටීමෙන් අපට බෑ කවදාවත් හරි දේ දකින්න. මොකද හරි දේ දකින්න නම් හරි චින්තනයක ඉන්න ඕන අපි. හරි චින්තනයකට අපිට එන්න නම් අපි ඇති දේ ඇති විදියටත් නැති දේ නැති විදියටත් ඇත්ත ඇත්ත විදියටත් බොරුව බොරුව විදියටත් දකින්න ඕන. ඒ වගේම මිත්‍යාවේ එල්ලිලා නොසිටින්න ඕන. සමහර අය මුළු ජීවිත කාලයේම ඉන්නේ මිත්‍යාවත් එක්ක. මට අරව ලැබෙයි මේව ලැබෙයි මෙහෙම කරොත් ලැබෙයි කියා ඉන්නවා මිස කිසි උත්සාහයකින් කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මිත්‍යාව පසුපස ගමන් කරන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටික අදහස් 10ක්. ඒවයි කියනවා නත්ති දින්නම් දීමේ ප්‍රතිවිපාකයක් නැහැ. ඒ කියන්නේ යමක් දුන්නොත් ඒ දෙන දෙෙහි Tamanට කිසි ආනිසංශයක් ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ නැහැ කියලයි මිත්‍යා දෘෂ්ටික අදහසේ කියවෙන්නේ. නමුත් පින්වතුනි මිත්‍යා දෘෂ්ටික අදහස තුල අපි එල්බුණු කවදාවත් අපි තුල ගුණයක් වර්ධනය කරගන්න බෑ. බලන්න අපි තුල දැන් කෙනෙකුට යමක් දුන්නාම දෙන්නේ අපි තව දෙයක් බලාපොරොත්තුව නෙවෙයිනේ. අපි පරිත්‍යාගශීලී චේතනාවෙන් ඒ දේ දෙනවා. එතකොට ඒ දේ දෙනකොට පින්නතුනි අපි තුල සතුටක් මනස ඇති වෙනවා. දැන් අපි හිතමු කෑම එකක් කියලා මිනිස්සෙකුට අසරණ මිනිස්සෙකුට දෙනවා. අපි දීලා අපි සතුට වෙනවා. අර මිනිස්සේ කෑම පිඟාන ගත්තට පස්සේ එයා ඒ කෑම ටික කාලා සතුට වෙනවා. දැන් එන දීමේ ප්‍රතිවිපාකයේ තියෙනවද නැද්ද? ගෙයක් අහිමි තෙමි ඉන්න පොල්ලතු පෙලකින්න මිනිස්සෙකුට ගෙයක් හදලා දෙනවා. දැන් අපි ඒක දීලා සතුට වෙනවා. අර මිනිස්සු දරු පවුලම ඒ ගේ සුරක්ෂිතයි. අවුවෙන් වැස්සෙන් පින්නෙන් සුළඟින් විසකුරු සතුන්ගෙන් හොරුන්ගෙන් අර නිවසම ආරක්ෂා වෙනවා. අර බලන්න අර දරු පවුලම ආරක්ෂා වෙනවා. එතකොට ඒ අයට ආරක්ෂා සහිතව සතුටින් තමන්ගේ රැකියාව කරගෙන දරුවන්ගේ අධ්‍යාපනය හොඳින් කරගෙන ඉන්න පුළුවන් වෙනෝනේ පින්නතුනි. එතකොට ආනිසංස නැහැ කියලා කොහොමද කියන්නේ? දීමේ ප්‍රතිවිපාක නැහැ කියන එක මිත්‍යාව. දීමේ ප්‍රතිවිපාක තියෙනවා කියන එක සම්‍යක් දෘෂ්ටිය. එහෙනම් දීමේ ප්‍රතිවිපාක ඇති බව මේ කිය උදාහරණ දෙකෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒකයි කියන්නේ සිත පහදාගෙන දන් දෙන්න. නේ? හොඳ හිතින් දන් දෙන්න. නිවැරදි දෙයක් දන් දෙන්න. අධාර්මිකව උපයන්න එපා. ඒව දන් දීලා වැඩක් නැහැ. ඒ නිසා නිවැරදි දෙයක් දන් දෙන්න. හිත පරිත්‍යාගශීලී චේතනාව ඇති කරගෙන දන් දෙන්න. අන්න. ඒ නිසා දීමේ ප්‍රතිවිපාක තියෙනවා. ඒ වගේම දානයක් දුන්නාම කුඩා දානේ මහා දානේ කියලා නෑ. ආනිසංස තියෙනවා තමන්ගේ හිතේ හැටියට. අපිට මෙලොවකුත් තියෙනවා පරලොවකුත් තියෙනවා. මොකද සංසාර ගමනක් නේ අපිට තියෙන්නේ. අපි සසර උපදින්නේ මොනෝ නිසාද? තණ්හාව නිසා. එතකොට තණ්හා මූලික මනෝභාවයකින් මැරුණාම තව තැනක උපදිනවා. උපදින්නේ නැහැ කියලා කෙනෙක් තුල අදහසක් තියෙනවනේ ඒක මිත්‍යාව. නේ? මවට සලකලා පියාට සලකලා වැඩක් නැහැ කියලා අම්මලා තාත්තලාට ගහලා ගෙදරින් එලවන දරුවොත් ඉන්නවා. සමහර අම්මලා තාත්තලා දරුවෝ මරනවා. සමහර දරුවෝ අම්මලා තාත්තලා ඝාතනය කරනවා. බලන්න කොයිතරම් ඛේදනීයද කියලා. ඒ නිසා තමන් තුල මේ මෞසෙනෙහස පියසෙනෙහස ඇති කරගෙන අම්මා තාත්තා නැත්තම් අද මම මෙතන කොයින්ද? උපන් පැදුරෙම මං අතහැරලා දැම්මනම් මම මෙතන අද නැහැ. ඒ නිසා මගේ රත්තරන් අම්මට තාත්තට මම සලකනවයි කියන හැඟීමෙන් කටයුතු කරන්න ඕන. ඒක තමයි අවශ්‍ය. ඒ නිසා පින්නතුනි මෙන්න
මිත්‍යාව අතහැරලා දාලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්නට ඔබට හැකිනම් ඒක තමයි වටින්නේ. ඒ නිසා සම්‍යක් දෘෂ්ටිය තමයි අපි තුල තියෙන්න ඕන. ඒකෙන් තමයි ඇත්ත දකින්න පුළුවන් වෙන්නේ. නැත්තම් කවදාවත් ඇත්ත දකින්න ලැබෙන්නේ නැහැ. දැන් සමහරු හිතනවා පින්නතුනි කරනු ලබන හොඳ නරක ක්‍රියාවල විශේෂ ප්‍රතිවිපාකයක් නැහැ කියලා. පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අත්ති සුකට දුක්කටානං කම්මානම් පලං විපාකෝ. ඇත අත්ති කියන්නේ සුකට දුක්කටානං සැප දුක් කියලා දෙකක් තියෙනවා. හොඳ නරක දෙකට සැප දුක් කියලා ප්‍රතිවිපාක තියෙනවා. හොඳ කර්මයක් කළොත් සැප ප්‍රතිවිපාක, නරක කර්මයක් කළොත් නරක ප්‍රතිවිපාක. ඉතින් බුද්ධ දේශනාව ආයිත් කාටවත් වෙනස් කරන්න බෑ. බුදුහාමුදුරෝ ලෝකයේ විනිවිද දැකලා සැබෑ සත්‍ය පසක් කර උතුමෙක්. ඒ නිසා උන්වහන්සේ පෙන්වලා දෙනවා හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිවිපාක දෙනවා. අපිටම පින්නතුනි මේක අත්දකින්න පුළුවන් දෙයක් නේ. අපි හොඳ දෙයක් කළොත් දැන් අපි හිතමු මිනිස්සෙක් යමක් ඔහු යද්දී ඔහුගේ පාර්සලයක් බිමට වැටෙනවා. පර්ස් එක බිමට වැටුණා කියලා හිතන්න. දැන් මේ පර්ස් එක බිමට වැටුනම අපි අරගෙන ඔක හංග ගන්නෑ. අපි මොකද කරන්නේ? ඒ පර්ස් එක යාට ගෙනිහිල්ලා මෙන්න ඔයාගේ පර්ස් එක වැටුණා කියලා අතට දෙනවා. දැන් මේ හොඳ ක්‍රියාවක් නේ. මේකේ ප්‍රතිවිපාක නැද්ද? දැන් අර මිනිස්සයා අපිට එතෙන්දිම ප්‍රශංසා කරන්නේ නැද්ද? අපිට ස්තුති කරන්නේ නැද්ද? අපේ ලිපිනය හරි අරගෙන අපිත් එක්ක එදා ඉඳලා සම්බන්ධතාවක් ගොඩනගා ගන්න නැද්ද? අන්න ඒකයි පින්නතුනි මේ කියන්නේ හොඳ දෙයට හොඳ ප්‍රතිවිපාක තියෙනවා. අපි නරක දෙයක් කළොත් අපිට නරක ප්‍රතිවිපාක නැද්ද? පින්නතුනි අපි කාට හරි බැන්නොත් ඉස්සෙල්ලා හිත නරක වෙන්නේ බැනුම් අහන කෙනාගේද බනින අපේ හිතද? ඉස්සෙල්ලාම නරක වෙන්නේ අපේ හිතනේ. ඇයි? කෙනෙකුට බනින්න නම් අපි ද්වේෂයක් හිතට ගන්න ඕන. තරහ, ක්‍රෝධයක්. මේ තරහ හිතට අරගත්ත ගමම්ම ඉස්සෙල්ලාම අපිරිසිදු උනේ කාගේ හිතද? මගේ හිත. මගේ හිත අපිරිසිදු වෙනකොටම මගේ ලේ ධාතුවට මොකද වෙන්නේ? අපිරිසිදු වෙනවා. එතකොට මගේ හිත අපිරිසිදු වෙනකොට මගේ ලේ අපිරිසිදු වෙනවා. ලේ අපිරිසිදු වෙනකොට මට මුළු ශරීරයටම අහිත පිණිස බලපානවා. මගේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. මගේ හිස කැක්කුම පටන් ගන්නවා. නේ? මට දද කුෂ්ඨ ඇති වෙන්න පටන් ගන්නවා. මේ අර කෝපය නිසා, කෝපයේ ප්‍රතිඵල. එහෙනම් නරක ක්‍රියාවක් කළොත් නරක ප්‍රතිඵල තියෙනවා ඉස්සෙල්ලම Tamanට. ඊට පස්සේ පින්නතුනි අනිත් අයට බැනුම් අහන කෙනා සතුටු වෙයිද? එයා සතුටු වෙන්නේ නැහැ. එයත් කනස්සල්ලටපත් වෙනවා. එයා තුලත් කේන්ති ඇවිස්සෙනවා. සමහරට එයා නිහඬව ඉන්නවා. සමහර වෙලාවට එයාත් බනිනවා. සමහරට එයා ගහන්න පනින්න පුළුවන්. සමහරලා එයාට අපි බනින වෙලාවට එයාට කේන්ති ගිල්ල එයා ගහන පාරකින් අපේ නරක තැනකට වැටුනොත් මැරිලා වැටෙන්න පුළුවන්. එහෙනම් නරක ක්‍රියාවේ නරක ප්‍රතිවිපාක තිබුණද නැද්ද? තිබුණා. ඒ නිසා හොඳ ක්‍රියාවක හොඳ ප්‍රතිවිපාක වගේම නරක ක්‍රියාවක නරක ප්‍රතිවිපාක තියෙනවා. ඒ නිසා මේක තමයි සම්‍යක් දෘෂ්ටිය. ඒ නිසා මිත්‍යාවට යට වෙලා පින්නතුනි විවිධ හැඟීම් පසුපස යන්නේ නැතුව ඇත්ත දකින්න බුද්ධියට මුල් තැන දීලා අපි කටයුතු කරන්න පෙළඹෙනවා නම් අන්න එතන තමයි සත්‍ය තියෙන තැන. ඒ නිසා ලෝකයේ දෙවියන් වහන්සේ සියල්ල ලබා දෙනවා. වහින්නේ දෙවියෝ නිසා, පායන්නේ දෙවියෝ නිසා, ලෙඩ වෙන්නේ දෙවියෝ නිසා, ලෙඩ සුව වෙන්නේ දෙවියෝ නිසා කියන මිත්‍යාවට හසු වෙන්නේ නැතුව සැබෑ తත්වයේ දකිමින් කටයුතු කරන්නට අපට පුළුවන් නම් අන්න ඒක තමයි සැබෑ සම්‍යක් දෘෂ්ටිය. එහෙනම් ධර්මය පිළිබඳ අපි හරි දැක්මක් ඇතුව අපි කටයුතු කරනවා නම් සත්‍ය දැනගත් අය අපට කියලා දුන්නු දේ හරි කියලා අපි පිළි අරගෙන ඒ ඔස්සේ අපි ගමන් කරනවා නම් ආන්න එතන තමයි සැබෑ සම්‍යක් දෘෂ්ටිය පිහිටන්නේ. පින්වතුනි මෙන්න මේ උදාරතර මේ ගුණ 10 ඔබේ ජීවිතයට එක් කරගත්තොත් දානය, සීලය, භාවනාව, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්මයේ දේශනා කිරීම, එහෙවත් කියා දීම, ධර්ම ශ්‍රවණය කිරීම,
නිවැරදි දෘෂ්ටියක සම්‍යක් දෘෂ්ටියක පිහිටා ක්‍රියා කිරීම යන මේ කුසල දහම් 10 අපි මැරෙන්න කලින් අපේ ජීවිතයේ සිදු කරගත යුතුයි කියන හැඟීම ඔබ ඇති කරගත්තොත් මේ පින්කම් 10 ඔබට කරගන්න පුළුවන්. ඒ නිසා මා මැරෙන්න කලින් මේ පින්කම් 10 මගේ ජීවිතේ ඉටු කරගන්නවාමයි කියන චේතනාව ඇති කරගත්තොත් ඔබ ජීවිතේ අර්ථවත් වැඩදායී කෙනෙක් බවට ඵලදායී ජීවිතයක් ගත කළ කෙනෙක් බවට ඔබ ස්ථිරවමපත් වෙනවා පින්වතුනි. එතකොට ඔබේ මෙලොව සාර්ථකයි සතුටුයි. පරලොව චුතිසිතට මේක බලපෑමක් වෙනවා. ඒ නිසා පරලොව සාර්ථකයි. ඒ නිසා මෙතන සිත වඩලා තියෙනවා. ඒ නිසා නිවනටත් සමීප වෙලා තියෙනවා. මෙලොව පරලොව දෙලොව හා නිවන කියන මේ සියල්ල සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න පුළුවන්. ඒ නිසා ඔබත් අදාදම මේ පුණ්‍ය ක්‍රියා 10 සිද්ධ කරන්නට පෙළ ගැහෙන්න අදිෂ්ඨාන කරන්න ආරම්භ කරන්න. ඔබ සැමටම අමා මහ නිවනම සිද්ධ වේවා. සදහැවතුනි, අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළේ දෙහිවල පැනසර දහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. අද දින මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අඟුරුහතොට උඩුවර උක්කල්ලේ පදිංචි KDP සිල්වා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඔවුන්ගේ අරමුණ වූයේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ජාතික රෝහලේ ස්නායු හා ආඝාත ඒකකයේ මනෝවිද්‍යා උපදේශිකාවක ලෙස කටයුතු කළ 2020 වසරේ ජූලි 28 වෙනිදා බොරැල්ලේදී සිදු වූ හදිසි අනතුරකින් පරලෝක ප්‍රාප්ත වූ රේණු ශිරෝමාලා කරුණාමුනි මෙනවියට පින් අනුමෝදනා කිරීමයි. එසේම මීට වසර 31කට පෙර පරලෝක ප්‍රාප්ත වූ ආදරණීය පියාණන් වන කරුණාමුනි පියසේන සිල්වා මහතාටත් වසර 26කට පෙර පරලෝක ප්‍රාප්ත වූ ආදරණීය මෑණියන් වන ආර් සෝමාද සිල්වා මහත්මියටත් වසර 6කට පෙර පරලෝක ප්‍රාප්ත වූ ආදරණීය මිත්තණිය ඔයිසා නෝනාද මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම මෙම ධර්ම දානයේ තවත් අරමුණක් වුණා. එසේම ඔවුන් නමින් මියගිය සියලුම හිතමිතුරන්ට මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් වී අවසන නිර්වාණ අවබෝධය ලබා ගැනීම පිණිස ඔවුන්ට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත් ධර්ම දේශකයන්න් වහන්සේට සහ මෙම පුණ්‍ය කර්මය සඳහා සහාය දැක්වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඔවුන්ගේ ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0.7 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.